විශේෂයෙන්ම අපි දන්නවා මේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් මාසයේ 2 වෙනිදා දක්වා වළංගුව තිබුණා. මාර්තු මාසයේ 2 වෙනිදා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුව හැරීමේ ව්‍යවස්ථාවේ බලය ආපු පළමු රාත්‍රියේදීම පාර්ලිමේන්තු විසිරුව හැරනු ලැබුවා. විසිරුව හැරලා අප්‍රේල් මාසයේ 25 වෙනිදාට මැතිවරණ දින ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. නාම යෝජනා බාර ගැනීම අවසන් දිනයේ මාර්තු මාසයේ 19 වෙනිදාට නම් කොට තිබෙනවා. ජාතික ජනබලවේගයේ තීරණය කරා මෙම මැතිවරණයේ සෑම දිස්ත්‍රික්කයකටම තරඟවදින්න. ඒ අනුව අනිකුත් දේශපාලන පක්ෂ අතර ලකුණ පිළිබඳව, නම පිළිබඳව, කටුසු උකුසු විවිධ අඬදබරයන් ප්‍රකාශයට පත් වෙලා තිබෙන වෙලාවක ජාතික ජනබලවේගය ලෙස අපි අද සියලුම දිස්ත්‍රික්කයන් සඳහා නාම යෝජනා පත් අත්සන් කොට අවසන් කරනවා. ඒ වගේම මැතිවරණ ප්‍රකාශයට පත් වූ දවසේ සිටම ක්‍රමිකව අවශ්‍ය වෙන මැතිවරණ ක්‍රියාදාමය සකස් කරලා තිබුණා. විශේෂයෙන්ම නාම යෝජනා බාර ගැනීමෙන් පසුව අපි අපේ මැතිවරණයේ ව්‍යාපාරයේ ප්‍රචාරක ව්‍යාපාරයේ ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන සියලු වැඩ කටයුතු සූදානම් කරලා තිබුණා. අප්‍රේල් මාසයේ 25 වෙනිදා පැවැත්වෙන මැතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගැනීම අරමුණු කොටගෙන උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත්වල ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයකට අවශ්‍ය වෙන මූලික සැලසුම් සියල්ල දියත් කරලා සමහර සැලසුම් අපි ක්‍රියාත්මක වෙමින් තමයි තිබුණේ. විශේෂයෙන්ම සෑම මැතිවරණ කොට්ටාසයක්ම ආවරණය කරන පරිදි ජනහමු විශාල ප්‍රමාණයක් අපි සූදානම් කරලා තිබුණා. ඒ වගේම ආසන මට්ටමේ රැස්වීම විශාල ප්‍රමාණයක් අපි සූදානම් කරලා තිබුණා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත්තු ප්‍රධාන මහජන රැලි සූදානම් කරලා තිබුණා. අපි නාම යෝජනා බාර දුන් වහාම මෙම ප්‍රචාරක වැඩසටහන දියත් කිරීම සඳහා අවශ්‍ය වෙන සියලුම සැලසුම් සූදානම් කරලා තිබුණා. කෙසේ වුවත් කොරෝනා වසංගත තත්ත්වයේ හේතු කොටගෙන මා හිතන වගකිය යුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒ දියත් කරන ලද සියලුම මැතිවරණ ප්‍රචාරක කටයුතු අපට දියත් කරගන්න නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. ඒ නිසා අප අද තීරණයක් ගනු ලැබුවා ප්‍රධාන රැස්වීම් ජනහමු ජනතාව ඒකරාශී වෙන ප්‍රචාරක වැඩ කටයුතු වලට අවතීර්ණ නොවී සිටින්න අපි තීරණයක් ගනු ලැබුවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ විශේෂඥයින් වසංගත රෝග පිළිබඳව විශේෂඥයින් ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධාන ආදී මහජනයාගේ සෞඛ්‍ය පිළිබඳව වගකිය යුතු ප්‍රධාන ආයතන විසින් දැනුවත් කොට තිබෙනවා ලංකාව තුල ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක බව. ඒ නිසා එවැනි තත්ත්වයක් තිබියදී අපිට විශාල ජනහමු රැස්වීම පැවැත්වීම සුදුසු නොවන බව අනුව අප තීරණය කරා මෙම වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අපේ පැත්තෙන් ලබා දී යුතු සහයෝගයක් ලෙස අපේ වගකීමක් ලෙස සලකා එම කටයුතු తాවකාලිකව අත්හිටුවන්න. දැන් පැන නගින ප්‍රශ්නේ තමයි මැතිවරණයට කුමක් වේවිද කියන ප්‍රශ්නය. අපි දන්නවා මැතිවරණ ව්‍යාපාරික ප්‍රධානම කාර්යය තමයි ඒ පක්ෂ ජනතාව මුණ ගැසෙමින් ඒ ජනතාව වෙත තමන්ගේ දේශපාලන පණිවිඩය ගෙන යාම. ඒක තමයි මැතිවරණ ප්‍රකාශයට පත්කොට මැතිවරණය සඳහා ප්‍රචාරක කාලයක් ලබා දී තිබෙන්නේ. මෙම මැතිවරණයේදී නම් මෙම මාර්තු මාසයේ 19 සිට අප්‍රේල් 22 දක්වා මාසයකට මදක් වැඩි දින ගණනාවක් තීරණය කරලා තිබෙනවා දේශපාලන ව්‍යාපාරවලට ප්‍රචාරක කටයුතු කරන්න. එහි අරමුණු තියෙන අන් කවරක්වත් නෙවෙයි. දේශපාලන ව්‍යාපාරයක් මේ මැතිවරණ සලකන්නේ කෙසේද? මේ මැතිවරණයේදී උන්ගේ ප්‍රතිපත්තීන් කුමක්ද?
මෙම මැතිවරණයේදී ජනතාව තමන් වෙත ඡන්දය ලබා දී යුත්තේ ඇයි කියන දේශපාලන පණිවිඩය එම ජනතාව වෙත ගෙන යන්න. නමුත් සියලු ආයතනයන් විසින් ඊට වගකිය යුතු මහජනයා ගැවසීම අත්හිටුවලා තිබෙන වෙලාවක මහජනයා ගැවසීමේ සීමා කරමින් තිබෙන වෙලාවක ඒකරාශීන් සීමා වෙමින් තිබෙන වෙලාවක දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපට විශාල අභියෝගයකට මුහුණ දෙනවා. මෙම පණිවිඩය අපි ජනතාව වෙත ගෙන යන්නේ කොහොමද? අප පමණක් නෙවෙයි. මම හිතනවා සියලු දේශපාලන ව්‍යාපාර සමහර ව්‍යාපාරවලට තමන්ගේ මුළු දේශපාලනයම තමන් විසින් අත්පත් කර ගන්නා ලද මාධ්‍ය ආයතන හරහා දියත් කරන්න පුළුවන්කම ලැබුණා. එම දේශපාලන ව්‍යාපාරවල පවා පහළ මට්ටමේ ඉන්න අපේක්ෂකයන්ට තමන් පිළිබඳව තමන්ගේ මනාප අංකය පිළිබඳව ජනතාවට පණිවිඩ ගෙන යාම සඳහා දුෂ්කරතාවයක් මතුවෙනවා. ඒ නිසා මාසයකට ආසන්න කාලයක් තිබෙන මැතිවරණ ප්‍රචාරක වැඩසටහනේ සැලකිය යුතු කාලයක් කවදා අවසන් වේවිද කියලා තීන්දුවකින් තොරව අපිට අපේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවන්න සිදු වී තිබෙනවා කියන කවරක්වත් නෙවෙයි. මෙම මැතිවරණ පිළිබඳ අපේ ස්ථාවරය මෙම මැතිවරණයේදී අපි ගන්නා ක්‍රියාමාර්ගත් අපේ දේශපාලන පණිවිඩය ජනතාව වෙත ගෙන යන්න බාධාවක් ඇති කොට තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ පිළිබඳ පැන නගින පළමු ගැටලුව ඒක. දෙවැනි ගැටලුව වන්නේ විශේෂයෙන් එවැනි ක්‍රියාදාමයකට දේශපාලන ව්‍යාපාරයක් අවතීර්ණ වෙනවා නම් එය මෙම කොරෝනා වසංගත තත්ත්වය තවත් ප්‍රවර්ධනය වෙන්න හේතු සාධක වෙනවා. ජනතාව එක් රැස්වීම වලට එක් රැස්වීම සාමූහික ඒකාබද්ධව කැන්වස් ව්‍යාපාරයම ගෙන්ගෙට යාම ආදී දේවල් සැලකිත ප්‍රමාණයකින් මෙම වසංගත තත්ත්වය වර්ධනය වීම සඳහා හේතු සාධක වෙනවා. එනිසා ඒක දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ විශේෂයෙන්ම වසංගත රෝග විශේෂඥ විසින් අනුතුරු අඟවා තිබෙනවා. මේ සති දෙක තමයි තීරණාත්මක. ඒ කියන්නේ පුද්ගලයන් කීප දෙනෙක් ඊට කුඩා ප්‍රමාණයක් අත මෙම රෝගය වැළඳුනාට පසුව එම රෝගයේ ලෝකේ පුරා සංඛ්‍යා දත්ත විපරම් කරලා බැලුවට පස්සේ ඒක ව්‍යාප්ත වීමේ යම් කාලවකවානුවක් තිබෙනවා. ඒ කාලවකවානුව ලංකාව පැත්තෙන් බැලුවොත් මේ ඉදිරි සති දෙකට ආසන්න කාලය. ඒ විතරක් නෙවෙයි. මේක කොපමණ ප්‍රමාණයකින් වර්ධනය වේවිද? කොපමණ කණ්ඩායමකට මේ වැළඳේවිද? මොනතරම් ව්‍යාප්ත වේවිද කියන පිළිබඳව අවසන් නිගමනයකට තාම ලැබෙන්න අසමත් වී තිබෙනවා. ඒක කිසිසේත්ම පුරෝකථන කරන්න බැරි තත්ත්වයක් හැටියට දැන් වාර්තා වෙ තිබෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබියදී මා හිතනවා මැතිවරණ කොමිසමට වගකීමක් තිබෙනවා. මේ මැතිවරණ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය රට ප්‍රකාශයට පත් කිරීමට. මොකද මැතිවරණයක් සර්ව සාධාරණ වන්නේ සෑම දේශපාලන ව්‍යාපාරයකටම තමන්ගේ මතය ජනතාව වෙත ගෙන යාම සඳහා කිසිදු බාධාවකින් තොරව තත්ත්වයක් නිර්මාණය වීමකින් පමණයි. බොහෝ විට පසුගිය කාලේ පුරාවට මැතිවරණ කොමිසම විවිධ නීති පනවමින් විවිධ යෝජනාවන් ඉදිරිපත් කරමින් දේශපාලන ව්‍යාපාර දැනුවත් කරමින් කරන්න උත්සාහ කරපු දේ තමයි දේශපාලන ව්‍යාපාරවලට සාධාරණ අයිතියක් සහිත මැතිවරණ ව්යාපාරවලට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඉඩකඩ නිර්මාණය කරලා දීම. හැබැයි මෙම ඇති වී තිබෙන තත්ත්වයේ විසින් විශාල අසමතුලිතතාවයක් නිර්මාණය කරනවා. ධනය, බලය, සමාධ්‍ය හිමිකරුවන්ට සුවිශේෂී ලෙස මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමේ හැකියාවත් තමගේ සමාජිකයන් හරහා ග්‍රාමීය ජනතාව වෙත තමගේ පණිවිඩ ගෙන යාම ප්‍රධානම මැතිවරණ ව්‍යාපාරය බවට පත් කරගත් දේශපාලන ව්‍යාපාරවන්ටත් සිද්ධ වෙන අසමතුලිත ප්‍රචාරණ බලපෑමක් වෙන් ඇති වෙනවා. ඒ නිසා මැතිවරණ කොමිසම මේ මැතිවරණ පිළිබඳව වහම තීරණයක් ප්‍රකාශයට පත් කළ යුතු තිබෙනවා. එන කවරක් නිසාවත් නොවේ. දේශපාලන ව්‍යාපාර වැඩ සැලසුම් කරන්න ඕන, ඒවා දියත් කරන්න ඕන, ඒවට දිනවකවානු යොදා ගන්න ඕන. ඒ නිසා සූදානම් වීම කියන එක හරි වැදගත් දේශපාලන ව්‍යාපාරයන්ට. විශේෂයෙන්ම කෙටි මැතිවරණ කාල පරිච්ඡේදයක් තියෙන කාලයක. ඒ නිසා කිසිදු අවසන් නිගමනයක් පිළිබඳව ගම් වතුරක් නම් දවස් දෙකෙන් බැහැලා යයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. සුලිසුලුඟක් නම් නේද? පැය දෙක තුනක් ඇතුළත නිමා වේවි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. හැබැයි කිසිදු
උපකල්පනකින් තොරව මේ ඇති වී තිබෙන අවිනිශ්චිතතාවයේ ස්වභාවය මැතිවරණයක් පැවැත්වීම සඳහා මොනතරම් උචිතද කියන කරුණ පිළිබඳව මා හිතනවා මැතිවරණ කොමිසම කල්පනා කළ යුතු තිබෙනවා. ඒ නිසා අපි මැතිවරණ කොමිසම මුණ ගැහෙන්නත් බලාපොරොත්තු වෙනවා. මේ පිළිවන් සාකච්ඡා කරන්න මොකද්ද ඔවුන්ගේ ස්ථාවරය රටට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගෙන් ඉල්ලා සිටින. ඒ තමයි පළමු කරුණ අපි ඔබට ඉදිරිපත් කරන්න තිබුණු. දෙවෙනි කරුණ මේ කොරෝනා පිළිබඳව. අපි දන්නවා අපි මීටත් පෙරත් මාධ්‍ය සාකච්ඡාවක් ඇද ඔබට ඉදිරිපත් කරා. මේ කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා ඊටාම සුදුසු පිහිටීමක් අපට හිමිව තිබුණා. විශේෂයෙන්ම අපට තිබෙන්නේ එක් ප්‍රධාන ජාත්‍යන්තර වරායයි තවත් වරායක් තිබෙනවා ප්‍රධාන නොවුණා. ඒ වගේම එක් ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. එතකොට මෙම කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයන් රට තුළට ඇතුළු වීමට ඉඩකඩ තිබුණේ බොහෝ දුරට ගුවන්තොටුපළ හරහා වරායන් හරහා පමණයි. වෙන දැන් අපිට මතකයි සේනා දළඹුවා ගැන සාකච්ඡා වෙනකොට කිව්වා ඉන්දියාවෙන් ඉඳන් පියාඹගෙන ආවා කියලා. එහෙම සාකච්ඡාවක් තිබුණා. සුළඟට ගසාගෙන ආවා කියලා සාකච්ඡාවක් තිබුණා. ඒතකොට සේනා දළඹුවා වගේ කෙනෙක් ව්‍යාප්ත වෙනකොට එවැනි කරුණු තිබුණා. මා හිතන්නේ මෙම වෛරසය අපේ රට ඇතුළත් වීමට තිබුණේ ප්‍රධාන දොරටු දෙකයි. එකක් වරායන් සහ අනෙක ගුවන්තොටුපළ. එක් ගුවන්තොටුපළයි අපිට තිබෙන්නේ. ඒ වගේම මෙම වෛරසය ලෝකෙ පුරා ව්‍යාප්ත වීමත් සමගම ගුවන් සමාගම් තමගේ ගුවන් වාර ගණන විශාල ප්‍රමාණයකින් අඩු කරලා තිබුණා. ඒ වගේම සංචාරකයන් විශාල ප්‍රමාණයක් සංචාරයේ යෙදීම අඩු කොට තිබුණා. ඒ නිසා මීට පෙර අපේ රට ගුවන්තොටුපළෙන් අවතීර්ණ වුණාට වඩා ඉතාමත් අඩු ප්‍රතිශතයක් තමයි පහුගිය කාලේ අපේ රටේ ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වුණේ. ඒ නිසා ආණ්ඩුව අසමත් වී තිබෙනවා. ඒ තුල විධිමත් යාන්ත්‍රණයක් සකස් කොට මේ රට තුළට ඇතුළු වීම වැළැක්වීමට රජය අසමත් වී තිබෙන බව තමයි දැන් ඔප්පු වෙලා තිබෙන්නේ. ඔබට මතක ඇති පළමු චීන කාන්තාව ජනවාරි මාසයේ මුණ ගැසුණාට පසු විවිධ කරුණු ඉදිරිපත් කරා. විවිධ තාක්ෂණික උපකරණ ගුවන්තොටුපළේ සවිකර තිබෙනව ප්‍රකාශ කරා. විවිධ පරීක්ෂණයන් සිදු කරන බව ප්‍රකාශයට පත් කරා. නමුත් අවසානයේ අපිට පෙන්වුම් කොට තිබෙන්නේ ඒ සියලු තාක්ෂණ උපකරණ සහ සියලු පරීක්ෂණයන් අසමත්ව ලංකාව තුළට මෙම වෛරසය ඇතුළත් වී තිබෙන බව. කෙසේවත් මා හිතන්නේ සිදුවීම් වලට චෝදනා කරමින් ඒ පිළිබඳ විවේචනය කරමින් ඒ පිළිබඳ ආඩපාලි කියමින් ඉන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. විශේෂයෙන්ම මේ ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මේක ජාතික ව්‍යසන තත්ත්වයක් ලෙස සලකා සියලු දෙනා සාමූහිකව මෙම වසංගතයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතුයි කියන ස්ථාවරයක අපි ඉන්නේ. වළක්වන්න බැරි විදිහටම එහි ප්‍රමුඛතම කාර්යයක් රජයට තිබෙනවා. මොකද ඒ සඳහා අවශ්‍ය වෙන විධිමත් යාන්ත්‍රණය තිබෙන්නේ රාජ්‍ය සතුව. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ඔබට මහජනයාගේ සෞඛ්‍ය පිළිබඳව පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කිරීම සඳහා ඔබ වෙත පැවරී තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව සහ කාර්යක්ෂම මෙහෙවීම අත්‍යවශ්‍යයි. එය එදිනෙදා පැන නගින ගැටලු වලට එදිනෙදා දුරට වසනවා කියන ප්‍රතිපත්තියකට නොයා විහෙකි අනතුරුකාරී තත්ත්වය පිළිබඳව පූර්ව නිගමනයකට ඇවිල්ලා ඒ වළක්වා ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම මා හිතනවා මෙහිදී ළඟ ප්‍රධාන වැඩ කොටස පැවරෙන්නේ ජනතාවට. මොකද මෙම රෝගයේ වාහකයා මැස්සෙක් හෝ මදුරුවෙක් හෝ නෙවෙයි, මෙම රෝගයේ වාහකයා මිනිස් සිරුරක්. ඒ නිසා මා හිතනවා පොදු සමාජයට සුවිශේෂී වගකීමක් තිබෙනවා. මෙම වෛරසය ඇතුළු වූ මිනිස් සිරුරක් මෙහි ප්‍රධාන වාහකයා බවට පත් වෙන නිසාම සෑම පුරවැසියෙකුට වගකීමක් තිබෙනවා අපේ රටේ පොදු ජනතාවන්ට ඒ වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට. ඒ නිසා අපි හිතන අනවශ්‍ය ගමන්, අනවශ්‍ය ඒකරාශී වීම සහ තමන්ට යම් රෝග ලක්ෂණයක් දැනෙන වේගයෙන් ඒ සඳහා සෞඛ්‍ය ආයතනයන් සඳහා යොමු වීම ආදී වගකීමක් තිබෙනවා පොදු ජනතාවට මේ ව්‍යසනයේ වළක්වා ගැනීම වෙනුවෙන්. මොකද රජයකට පමණක් තනියම කළ හැකි දෙයක් නෙවෙයි. පොදු ජනතාව මොනතරම් ප්‍රමාණයකට මේ වළක්වා ගැනීම සඳහා මානසික සූදානම්ද,
තමගේ කැපකිරීම පෙන්වන සූදානම්ද කියන සාධකයේ මත මේ වැළැක්වීම මේ වසංගත තත්වයක් නිර්මාණය වීම වැළැක්වීම සඳහා ඉදිරිවහල් වේ කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම දේශපාලන ව්‍යාපාර සිවිල් සංවිධාන තමන්ගේ තිබෙන යාන්ත්‍රණ තමන්ට තිබෙන විවිධ සංවිධාන ජාලයන් උපයෝග කරගෙන මේ තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු කියලා අපි විශ්වාස කරමු. නිසා ජාතික ජනබලවේගය අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ කාර්යභාරයේ උපරිම දේ සාමූහිකවත් ඒ වගේම ජාතික ජනබලවේග ලෙස තනියම කළ හැකි සියල්ල අපි කරන්න සූදානම්. අපි විශ්වාස කරනවා මේ වෙලාවේ අපි හැමදෙනාට පැවරී තිබෙන ජාතික වගකීම සහ ජාතික යුතුකම ඒකයි කියලා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි කැපකිරීම ඒ වෙනුවෙන් අපි මෙදියත් වීම සූදානම් කියන පණිවිඩයත් මේ රටේ ජනතාවට අපි ලබා දෙන්න ලෑස්ති. ඒ නිසා ප්‍රධාන වශයෙන් මේ මැතිවරණ පිළිබඳව මේ වසංගත තත්ත්වයේ සමනය කර ගැනීම සඳහා ගත යුතු මැදිහත් විය යුතු ක්‍රියාදාමයන් පිළිබඳව ඔබට කරුණු ඉදිරිපත් කිරීම තමයි අපේ මූලික අරමුණ උනේ. අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ ජාතික ජන බලවේගයේ ස්ථාවරයේ ඉතාමත් පැහැදිලිව තමනාසලා ඉදිරියේ තිබ්බා. දැන් මේ අවස්ථාවේදී මේ කනගාටුදායක අවස්ථාවේදී කොරෝනා වෛරසය ඇති වෙලා තිබෙන භයානක තත්ත්වය මැඩලීම සඳහා මුළු රටේ ජනතාව ඒකට සම්බන්ධ විය යුතුයි, සහභාගී විය යුතුයි කියන එක ගැන කිසිම සැකයක් නැහැ. අපි අපේ පක්ෂ සංවිධානවල සියලු සහෝදරයන්ට අපි උපදෙස් දීලා තිබෙන්නේ ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ඒ වර්ධනය කිරීමේ කාර්යය බාරව සිටින ඒ නිලධාරී මහත්වරුන්ට උපරිම සහයෝගය දීමෙන් මේ කටයුත්ත සිදු කළ යුතුයි කියලා. මැතිවරණයක් පැවැත්වුණද ඒකට නෙවෙයි ප්‍රධානත්වය දී යුත්තේ මේ උවදුරෙන් ජනතාව ගලවා ගැනීම සඳහායි. එනමුත් මැතිවරණයක් පැවැත්වෙනවා නම් ඒ මැතිවරණයේදී ජනතාව ඉතා වැදගත් තීරණයක් ගත යුතු තිබෙනවා. ඒ නිසා ජනතාවට මේ මැතිවරණයේදී සැබෑ තීරණයක් ගැනීමට අවශ්‍ය පරිසරය සකස් වේ යුතු තිබෙනවා. මානසිකව ජනතාව සකස් වේ යුතු තිබෙනවා. රටේ ප්‍රශ්න පිළිබඳව ඒ වගේම එක් පක්ෂ එක් කොටස් ඉදිරිපත් කරනව අදහස් සැලකිල්ලටගෙන සංවාදයක් ඇති කර සමාජය තුළ තීරණයක් ගැනීමට ඊළඟ අවුරුදු 5 තමන්ගේ පාලනය කිරීම පිළිබඳව. ඒ නිසා එවැනි තීරණයක් ගැනීමට අවශ්‍ය පරිසරය නැත්නම් මානසික තත්ත්වයක නැත්නම් එවැනි අවස්ථාවක මැතිවරණයක් තිබීමෙන් පත් වෙන්නේ විකෘති පාලනයක්. ඒ නිසා මම හිතන්නේ ඒ කරුණ ඉතා වැදගත් සලකා බැලීම මැතිවරණ කොමිෂන් සභාව මේ අවස්ථාවේදී මේ ජනතාව පිට මේ තිබෙන භයානක උවදුර මත මේ වෙලාවේ ජනතාවට තමන්ගේ පාලකයන් කවුද කියලා ඊළඟ අවුරුදු 5ට තීරණය කරන්න කියලා ඉල්ලා සිටීම සාධාරණ කියන කරුණ සලකා බැලිය යුතු තිබෙනවා. ඒ කරුණ ඉතාමත් වැදගත් කරුණක් ලෙස අපි ඉදිරිපත් කරනවා. අනෙක් එක තමයි අපිට පේන්නේ නැහැ මේ ආණ්ඩුව මේ කොරෝනා වෛරසය නිසා ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානයක් යොමු කරලා තිබෙනවා කියලා. දැන් මේ හැම තැනම වහලා දැම්මාම අපි දන්නවා අපේ රටේ සෑහෙන ජන කොටසක් ජීවත් වෙන්නේ එදිනෙදා හම්බ කරගන්න මුදලෙන්. එක්ක ස්වයං රැකියාවකින් එහෙම නැත්නම් කුලී වැඩ කිරීමෙන්. දැන් ඒ ජනතාවට කිසිම ආදායමක් නැහැ මේ කාලය තුල. ඒ නිසා ඒ අය ඊටාමත් ආර්ථික වශයෙන් ඊටාමත් බරපතල ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. මම හිතන්නේ ආණ්ඩුව ඒ ගැන පොඩ්ඩක්වත් සලකා බලලා නැහැ. මම හිතන්නේ ඒක ගැන සැලකිල්ල යෙදුව යුතු තිබෙනවා. අපි ඉල්ලා සිටිය යුතුයි ඒ අයගේ ප්‍රශ්න පිළිබඳ යම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි කියලා. විශේෂයෙන්ම දැන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 50%කින් පමණ පහළ වැටලා තිබෙනවා. එවැනි අවස්ථාවක ආණ්ඩුවට සාමාන්‍ය බලාපොරොත්තු වුණාට වඩා විශාල ලාභයක් කියන්නේ මුදල් ඉතුරුවක් සිදු වෙනවා. ඒ නිසා මේ මුදල් ඉතුරුවත් පාවිච්චි කරලා මේ ජනතාවට සහනයක් දීමේ ක්‍රමයක් ඇති කර යුතු තිබෙනවා. මොකද එහෙම නැත්නම් විශේෂයෙන් දැන් සති දෙකක්
වහන්නේ කිව්වහම ඒ සතතයක් ඒ පුද්ගලයන් ආදායමක් නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ තිබෙන නිසා ඒකට යම් වැඩ පිළිවෙලක් යෙදිය යුතුව තිබෙනවා. ඒ පිළිබඳවත් ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. මම හිතන්නේ මේ දවස්වල මේ ඡන්දය පවත්වන්න පුළුවන්ද කියලා ප්‍රශ්නය මතු කරන අය ඡන්දයට බයයි මේ ප්‍රශ්නේ මතු කරනවායි කියන චෝදනා කරමින් කතා කරන තත්වයක් ඇමතිවරු සහ ආණ්ඩු පක්ෂයේ අය එහෙම චෝදනා කරමින් කතා කරන තත්වයක් තිබෙන බව අපි දන්නවා. දැන් ඇත්තටම අපි මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් එක්කම මේ මාසේ 6 වෙනිදා අපි පවත්වපු මේ වගේ මාධ්‍ය සාකච්ඡාව තුළ අපි පැහැදිලිව අවධාරණය කළා අපි මතු කළා මේ ප්‍රශ්නය සැප්තැම්බර් මාසයේ දක්වා පවත්වන්නට පුළුවන් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් හදිසියේ විසුරුවා හැරීමට තීන්දුව කිරීම ලෝකයේ මේ කොරෝනා වසංගත තත්ත්වයේ පැතිරෙමින් තියෙන අවස්ථාවේ නිවැරදි තීන්දුවක් නොවේ කියන කාරණය අපි මතු කළා මේ මාසේ 6 වෙනිදා. අපි එහිදී පෙන්වා දුන්නේ සැප්තැම්බර් මාසයේ දක්වා මේ පාර්ලිමේන්තුව පවතින්නට කිසිදු බාධාවක් තිබුණේ නැහැ. කවුරුවත් මේ ආණ්ඩුව කරන වැඩවලට බාධා කරේ නැහැ. දැන් අද පැහැදිලි හොඳටම දැන් ආණ්ඩුව විවිධ නියෝග දෙනවා විවිධ ක්‍රියාමාර්ග වලට එළඹිලා තියෙනවා විවිධ තීන්දුව ප්‍රකාශයටපත් කරලා තියෙනවා එහෙම කවුරු රටේ ලොකු විරුද්ධත්වයක් ඇත්තෙත් නැහැ බලයේ අඩුකමක් ඒකෙන් පෙනෙන්නෙත් නැහැ මේ බලය නැති නිසා පාර්ලිමේන්තුවේ බලය නැති නිසා වැඩ කරන්න බෑ කියන කාරණේ සම්පූර්ණ අසත්‍ය බව දැන් මේ ගෙවෙන දවස් ටිකේම හොඳට ඔප්පු කරලා තියෙනවා දැන් මේ කොරෝනා වසංගත තත්ත්වය තුල ආණ්ඩුව ගන්නවා විශාල තීන්දුව ගන්නවා විශාල දේවල් කරනවා දැන් ඒ කිසි බාධාවක් කළා නැහැ ඒක බලය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තිබිලා නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ මූලිකව ඒ තීන්දුව වැරදි. මේ මැතිවරණයේ ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තීන්දුව වැරදි බව ජාතික ජන බලවේගයේ හැටියට අපි ආරම්භයේදීම පෙන්වා දුන්නා. මම හිතන්නේ මේ වැරද්ද දැන් සිදු කරලා ඉවරයි. දැන් අඩු වශයෙන් ජනතාවගේ පැත්තෙන් විශාල දුෂ්කරතා රාශියකට මුහුණ දීලා ඉන්න තත්ත්වයක් ඇතුලේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් තියෙනවද කියන එක දැන් තීන්දුව කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා. මැතිවරණ කොමිසම. ඒ නිසා අපි ඒ කොමිසමට ප්‍රශ්නේ මතු කරනවා. ලෝකයේ සෑම රටක්ම මේ වගේ අවස්ථාවක තමන්ගේ ජාතික සැලසුම් ඔක්කොම වෙනස් කරමින් මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන අවධානය යොමු කරලා වැඩ කරන තත්ත්වයක් ඇතුලේ අපි වගේ පුංචි රටක ආර්ථික වශයෙන් ඉතාම දුර්වල තැනක ඉන්න රටක අපිට විශාල වශයෙන් ආර්ථික වශයෙන් මේ ගැටලුවට මුහුණ දීමටත් මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් බේරීමටත් අපිට මැදිහත් වෙන්න වෙලා තිබෙන තත්ත්වයක් ඇතුලේ ඊළඟට මැතිවරණයකදී ජනතාවට දැන් අපේ රටේ මැතිවරණ පවත්වන්නේ සාමාන්‍යයෙන් දියුණු රටවල් වල මැතිවරණ පවත්වන විදිහට නෙවෙයි අපේ රටේ මැතිවරණයක් කරන්නේ ප්‍රචාරක රැස්වීම් පත්‍රිකා බෙදීම් ගෙයින් ගෙට යාම් වැනි ක්‍රියාමාර්ග ඔස්සේ තමයි ජනතාව දැනුවත් කරන්නේ. ඉතින් සියල්ල අවහිර වෙන තත්ත්වයක් ඇතුලේ අපේ රටේ හුරු පුරුදු මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ඒ තත්ත්වය තුළ ජනතාවට තමන්ගේ නිවැරදි තීන්දුව ගන්න අවස්ථාවක් නැතු වෙනවා. ඉතින් මේ එක පැත්තකින් අපි ආර්ථික වශයෙන් දුර්වලයි. අනිත් පැත්තෙන් ලෝක පරිමාණව තිබෙන වසංගත තත්ත්වයක් තිබෙනවා. අනිත් පැත්තෙන් මැතිවරණයකදී ජනතාවට තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා වෙනවා. ඉතින් මේ කාරණා සැලකිල්ලට ගැනීම මම හිතන්නේ මේ වෙලාවේ කරන්න සිද්ධ වෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයාට. නැත්නම් මැතිවරණ කොමිසමට. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවටත් මැතිවරණ කොමිසමටත් මේ අවධාරණය කරනවා. අපි මැතිවරණයට සූදානම් ඒ බව අපි එදා 6 වෙනිදාත් අපි ප්‍රකාශයටපත් කරා. අපි සූදානම් පැහැදිලි කරා. ඒ වගේ අදත් අනුර කුමාර සහෝදරයා සූදානම් පැහැදිලි කරා. නමුත් අපි කල්පනා කරන්නේ මැතිවරණය පිළිබඳ ප්‍රශ්නේ නොවේ. මේ වෙලාව ජනතාව මුහුණ දීලා තියෙන විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇතුලේ මැතිවරණයකට ජනතාව තල්ලු කිරීම
සුදුසුද කියන කාරණේ නැවත සැලකිලිට භාජනය විය යුතුයි කියලා අපි කියන්න ඕන. ඒ වගේම අපි මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටින්නට කැමති අපි ජාතික ජනබලවේගයේ හැටියට අපිට වෙන යාන්ත්‍රණ නැහැ ජනතාවට කරුණු කියන්න. ඒ නිසා අඩු වශයෙන් මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කරමින් ඒ වගේම හෘද සාක්ෂියට අනුව මාධ්‍යකරුවන් හැටියට සාධාරණ ප්‍රචාරයක් මැතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් ජාතික ජනබලවේගයටත් ලබා දී යුතුයි දෙන්න කියලා ඉල්ලීම කරන්න කැමතියි. බොහොම ස්තුතියි. අපි කියන්නේ මැතිවරණ කොමිසමට තමයි මේ බලය තිබෙන්නේ. මොකද මැතිවරණ කොමිසමට පුළුවන්කම තිබෙනවා නාම යෝජනා බාරගත්තාට පසුව දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයේ සැලකිල්ලට භාජනය කරමින් ආපදා තත්ත්වයක් තිබෙනවා නම් මැතිවරණය දීර්ඝ කිරීමේ බලයක් කමිෂන් සභාවට තිබෙනවා. අපි පෙන්වා දෙන්නේ මැතිවරණ පැවැත්වීම සඳහා දැන් තීරණයක් අරන් තිබෙන වෙලාවක ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ කමිෂන් එක තීරණයක් ගත යුතුයි. අපි අවසන් නිගමනයක් නෙවෙයි. නමුත් මේ කරුණු අපි යටකේ කරුණු පිළිබඳව කමිෂන් සභාව තීරණයක් ගන්නවා. මොකද සෑම කෙනෙක්ගෙම ඇහුවොත් මොකද්ද කියන්නේ? අපිට බොහෝ අය ඇහුවොත් කියන්නේ සහෝදරයා ඡන්දෙ තියයිද නැද්ද? ඕගොල්ලන්ගෙන් සාමාන්‍ය මාධ්‍යවේදියෙක් හැටියට ඔයගොල්ලෝ ගමට ගියොත් මුණ ගැහෙන යන්න මොකද්ද? ඕගොල්ලන් තියෙන ආරංචි මොකද්ද? ඡන්දෙ තියයිද නැද්ද? ඒ නිසා දෙගිඩියාවක් අවිනිශ්චිත ස්වභාවයක් මතුවී තිබෙනවා. ඒ නිසා මැතිවරණ කමිෂන් සභාව මේ තිබෙන තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලක් කොට ඒ අවිනිශ්චිතතාවය දේශපාලන ව්‍යාපාරයට අපිත් පොදු ජනතාවගේ එම අවිනිශ්චිතතාවය දුරු කිරීම ඔවුන්ගේ වගකීම. එහිදී ගත යුතු එම තීරණය ගැනීම සඳහා සැලකිල්ලට භාජන කළ යුතු කරුණු තමයි අපි විසින් පෙන්වා දෙන්න ලැබුවේ. සෝදර දැන් පෝස්ටර් කටවුට් ගන්නත් බෑ. රැලි පවර් කරන්නත් බෑ. දැන් අදටම මුතුමල්ලාට යන්න ඉන්නේ සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය වල තමයි ප්‍රචාරක කටයුතු කරන්නේ. ඇත්තටම මේ වෙනකොට තියෙන ඒවේ තියෙන ගණන් අනුව මුතුමල්ලාට ආර්ථික ශක්තියක් තියෙනවද ඒ වගේ ප්‍රචාරකයන්ට යන්න? එකක් තමයි රූපවාහිනී වෙළඳ දැන්වීම. මා දන්නවා සමහර නාලිකාවල ප්‍රවෘත්ති විකාශන වෙලාවට තප්පර 15ක දැන්වීමක් එක්වරක් ප්‍රචාර කිරීම සඳහා ලක්ෂ 7මාරක් උන්ගේ රේටින්ස් කාඩ් වල සඳහන් කරලා තිබෙනවා. ප්‍රවෘත්තිවල තප්පර 15ක දැන්වීමක් එක් වතාවක්. ඉතින් මා හිතන්නේ එවැනි වියදමක් දරන්න කිසිසේත්ම ජාතික ජනබලවේගයට හැකියාවක් නැහැ. ඒ වගේම මාධ්‍ය වාර්තාකරණේ ඊට පස්සේ තියෙනවා වෙළඳ දැන්වීම් හරහා දෙක තියෙන මාධ්‍ය වාර්තාකරණේ හරහා. ඒක තමයි අපේ කම්මැලිවිර අපි සහෝදරය ඉල්ලා හිටියේ. එවැනි වාර්තා කිරීමේදී අඩුම තරමේ අනෙක් සියල්ල ඉරලා තිබෙන වෙලාවක යම් ප්‍රමාණයක් හෝ සර්වසාධාරණව හැසිරෙන කෙනෙක් ඉල්ලීම තමයි අපිට කරන්න තිබෙන්නේ. ළඟ සමාජ ජාලා ගත්තත් ඔබ හිතන සමාජ ජාලවල ඒක ක්‍රියාත්මක වීම එහි තිබෙන ඒ කියන්නේ එහි තිබෙන තාක්ෂණික විදිය ගත්තොත් ඒකත් මුදල් හරහා තමයි වැඩිම බලයක් ලබාගත හැකි වන්නේ. සහ හැමදාමත් වාමාංශික ව්‍යාපාරවල අපි වෙන දේශපාලන ව්‍යාපාරවල ප්‍රධානම මෙවලම් බවට පත් වෙන්නේ ගෙන්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන් සමග සංවාදයේ දීම. ඒ මැතිවරණ ව්‍යාපාරයට පමණක් නොවේ. මැතිවරණයෙන් එහාට යන දේශපාලනයටත් අපිට අතිශය වැදගත් එම ක්‍රියාදාමය. දැන් මැතිවරණයකදී අපේ තිබෙන මූලිකම උවමනාව තමයි මේ ඒර්ලා තිබෙන්නේ. ඔබ කියු පරිදිම අනෙක් ඒ වාගේ මුදල් මත රඳා පවතින බොහෝ දේවල් අපිට කර ගැනීමේ හැකියාවක් මතුවෙනවා. ජාතික සමිති බලවේගයක් කියනවා ඡන්දේ කවදාම කිව්වද? එහෙම කිව්වොත් මේ මාධ්‍යම එතුමාලා එකට එකතු වෙලා සරන් කරනවාද මේ ඡන්දය? මම කියන්නේ එතුමාලාට ඉස්සෙල්ලා එතුමාලගේ පක්ෂයකට එකතු වෙලා ඉන්න කියලා. හරිද? ලකුණක් හරියට නැතුව නායකයෙක් හරියට නැතුව එක කාර්යයක් අල්ලන්න තව කට්ටයක් වටලනවා තව එක කණ්ඩායමක් කටලනවා. ඉතින් ඒ කණ්ඩායමට ඒ නිසා මම හිතන්නේ ඔය දරන උත්සාහය ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ. නැවත පූට්ටු කිරීම සඳහා චෝදනාවක් එල්ල කිරීම ඕනක් අපිට තියෙන බව අපි දන්නවා. තේරුණාද දන්නේ?
ඒක මැතිවරණයට බයෙන් මෙහෙම කලදාන කතා කරනවා කියලා ආණ්ඩුව පාර්ශවයෙන් කියනවා. ඔබට මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? මිනිස් ජීවිතේද වටිනාකම තිබෙන තමගේ බලයේද? ඔබ ඊයේ දැක්කනම් සාක් රාජ්‍යන්ගේ රාජ්‍ය නායකයන් හමුවේ තිබෙන සාකච්ඡාවේදී සෑම රාජ්‍ය නායකයෙක්ම ගෝලීය වශයෙන් මේ මැඩ පැවැත්වීම සඳහා තමන්ගේ තිබෙන දායකත්වය ප්‍රකාශ කරනකොට අපේ රාජ්‍ය 나යකයා මොන වුණත් අපි ඡන්දේ දිනව කියලා ප්‍රකාශ කරනවා. තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. ඔවුන් මෝඩි ගැස්සුනායි. ඔවුන් මේ ප්‍රශ්න දකින ආකාරය පිළිබඳව. ඒ නිසා ජාතික ජන බලවේගයේ එකටද දීලා තියෙන බලය නෙවෙයි එකට දීලා තියෙන ජනතාව. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ தત્ත්වයේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට පමණක් නෙවෙයි පොදු ජනතාව හැටියට මේ වෙලාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා උචිත තත්ත්වයක් තිබෙනවද කියලා කිරාමන බැලිය යුතු තිබෙනවා. ඒ නිසා අපි නියෝජනය කරන්නේ ජනතාව නිසා අපිට වගකීමක් තිබෙනවා. ඒ නිසා තමයි අපි ප්‍රචාරක වැඩ කටයුතු නතර කරේ. අපිට අත්නෝමතික ලෙස හිතුවක්කාරී ලෙස තක්කඩි ලෙස ජනතාවගේ වමනාව සහ ජනතාව කිසිසේත්ම සැලකිලිට භාජනය නොකොට තමන්ගේ පටු බල වමනාව වෙනුවෙන් කටයුතු කිරීමේ වමනාවක් සහ අයිතියක් අපිට නැති බව අපි දන්නවා. සහෝදරයා අපේක්ෂිත ඡන්දය පැවැත්වුණොත් මොනවද ජයග්‍රහණයට බලාපොරොත්තු වෙන්නේ? විශේෂයෙන්ම අපි හිතනවා දැන් ලොකු වෙනස්කම් බලාපොරොත්තු වෙන පාලනයක් ගොඩනගා තිබෙනවා. ඊටමත් කෙටි කාලයක් ඇතුළත මේ පාලනයේ අසාර්ථකභාවය සහ ජනතාවට දෙන ලද අපේක්ෂාවන් ඉටු කරන්න අසමත් වූ බව ඔප්පුකොට තිබෙනවා. පාලන බලය හොබවන ලද කණ්ඩායමේ බිඳ වැටීම කඩා වැටීම ඇති වී තිබෙනවා. එනිසා අපේ රට අලුත් මාවතක් නව දිශාවකට අපේ රට ආර්ථික සමාජීය ලෙස පරිවර්තනය කරන්න ඕන නම් ඒ සඳහා ප්‍රමුඛතම බලවේගය හැටියට අපි ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙනවා. එනිසා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ කෙරෙහි ජනතාව සුවිශේෂී බලාපොරොත්තුව සහිතව මෙවර මහ මැතිවරණදී අපිට ඡන්දය පාවිච්චි කරාව කියන බලාපොරොත්තුවක් තිබෙනවා. සංඛ්‍යා දත්ත කෙසේ වුවත්. තෙල් මිල පාදවැටලා තියෙන තාම ආණ්ඩුව එක්ක වාසිය ජනතාවට දෙන්න තීරණය කළා නැහැ. ඇත්තටම ඔබ බලන්න දැන් මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ මා දන්නේ. සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකින් සහ ඩීසල් ලීටරයකින් ඔවුන් ලබා ගන්නා ලාභයට අමතරව ආසන්න වශයෙන් අතිරේක ලාභය රුපියල් 30ක් උපයනවා. කියන්නේ තෙල් වල ආනයන වියදම, බෙදා හැරීමේ වියදම, සිල්ලර වෙළඳාගලි වියදම සහ තෙල් සංස්ථාවේ සහ IOC එකේ ලාභය එකතු කරාම ලාභය එකතු කරලා අතිරේක ලාභය රුපියල් 30ක් විතර උපයනවා. ඩීසල් සහ පෙට්‍රල් වල දෙකෙන් ආසන්න වශයෙන් දවසකට IOC ආයතනයේ විකුණනවා පෙට්‍රල් ලීටර මිලියන 2ක්. ඒ කියන්නේ ඔවුන් අතිරේක ලාභය ලබනවා මිලියන 60ක් දවසකට. දවස් 30ක් මාසයක් ඒ ලාභය ලැබුවොත් ලක්ෂ 18000ක්. දැන් ආණ්ඩුව අඩුම තරමේ ආණ්ඩුවට තිබුණා ඒ බද්දක් ගහලා අඩුම තරමේ ඒ මුදල ආණ්ඩුවට ගන්න. මම දන්නේ දැන් තොරතුරක් තියෙනවා ඊයේ පෙරේදා බද්දක් ගන්න සූදානම් වුණා කියලා අපිට තොරතුරු නැහැ. නමුත් මාසයක් තිස්සේ මේ අතිරේක ලාභය IOC සමාගම ලැබුවා. තෙල් සංස්ථාව පසකින් තියමු. තෙල් සංස්ථාව උපකල්පන කරමු රාජ්‍ය ආයතනක ආදායම රාජ්‍ය ආයතනට දෙන්න කියලා. නමුත් IOC වැනි ඉන්දියානු සමාගමකට දවසකට මිලියන 60කට අධික අතිරේක ලාභයක් ලබන්න පුළුවන්කම ලැබුණා මේ තෙල් මිල සංශෝධන නොකිරීම හේතු කොටගෙන. ආකාර දෙකකින් ඒ විසඳිය යුතු තිබුණා. එක්ක තෙල් මිල අඩුකොට එම සහනය ජනතාවට ලබා දිය යුතු තිබුණා. එසේ නැත්නම් ඒ අතිරේක ලාභයට බද්දක් ඇතුළු කොට ඒ රජයට ලබා ගත යුතු තිබුණා. ඒ සුදු ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව මාසයකට ආසන්න කාලයක් ගත වෙන්න තිබුණා. ඒ මාසය ඇතුළත අතිරේක ලාභයක් IOC සමාගම් ලබා තිබෙනවා ලක්ෂ 18000. ඔවුන්නේ ලක්ෂ 18000ම කැඳවාගෙන යන්නේ ඩොලර් වලින් ලාභ ලෙස ඉන්දියාවට ගෙනියනවා. අපි හිතනවා අපි මේ ආණ්ඩුවල පහුගිය හැසිරීම් දිහා බලපුවම අපි ඉතාමත් තද බල ලෙස කල්පනා කරනවා මේ ලාභය IOC සමාගම විතරක් නෙවෙයි ලබා ගත්තේ මේ තීරණ ගන්න ප්‍රධාන ආයතන මේ ලාභය බෙදුණා. IOC සමාගම අතිරේක ලාභයක් උත්පාදනය කරගන්න දුන්නේ. ආණ්ඩුවේ බලවතුන් IOC සමාගමේ ලාභයෙන් කොටසක් අත්පත් කර ගැනීම වුවමනාව මත මේක තමයි සිදු වී තිබෙන්නේ. දැන් ආණ්ඩුව කියන්නේ මොකද්ද? ඒ තෙල් මිලට ඒ සහනය දෙනව වෙනුවට පරිප්පු වලට සහනය දෙනවා. එහෙනම් අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ තෙල් මිල අඩු වෙනකොට පරිප්පු අඩු කරනවා නම් ඊට පස්සේ මොකද කරන්න ඕන?
තෙල් මිල වැඩි වෙනකොට ලෝක වෙළඳපොලේ පරිප්පු මිල වැඩි කරනවා. ආණ්ඩුවකට තියෙන්න ඕන. හරි අතිරේක ලාභයක් එනවා. අතිරේක ධනයක් එනවා. නම් ඒ අතිරේක ධනය තෙල් මිල හරහා ජනතාවට දෙන්න බැරි නම් වෙන කවර ශේස්ත්‍ර හරහා දෙන්න කියලා කල්පනා කරන්න ඕන. මෙන්න ජනතාව විහිළු කරනවද? මම දැක සමහර අය ලියලා තිබුණා මේ සෙඩ් එකේ පෙට්‍රල් තියන් ඉන්නවලු නේ පරිප්පු තියන් ඉන්නවලු පෙට්‍රල් ලීටර් දෙකක් ගෙවුවොත් පරිප්පු 250ක් දෙන්නේ. මොනවද මේ විහිළු? එනිසා මේ පෙන්눔 කරන්න අන්කවරක්වත් මේ ආණ්ඩු සමාජය පිළිබඳව ආර්ථිකය පිළිබඳව මේ තිබෙන චලනයන් පිළිබඳ කිසිදු අනවබෝධකින් තොරව කවුරුවර කියන්නේ නැති කනට කරලා සර් තෙල් අඩු වෙච්ච එකට පරිප්පු වලින් දුන්නොත් මරු කියලා ඕක ඇවිල්ලා කියනවා. මම කියන්නේ එවැනි ආර්ථික හැසිරීමක් තමයි මේ ආණ්ඩුව පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ නිසා අපි කියන්නේ ආකාර දෙකක් තියෙනවා. එක්ක මේක තෙල් මිලෙන් ලබා දෙන්න ජනතාවට එක්ක ආණ්ඩුව එක බද්දක් කරගෙන ඒක ජනතාවට වෙන ආකාරයෙන් ලබා දෙන්න මේ පරිප්පු වලින් මම දන්නේ පරිප්පු අඩු කරන්නේ කොහොමද කියලා. මම වෙලා බලනවා දැන් පරිප්පුට කොච්චර බද්දක් තියෙනවද? අඩු කරන තියෙන බද්ද අඩු කරන එකට. ඒ නිසා ආණ්ඩුව මේ ජනතාවට හැබැයි හිමි අනිත් එක අපි මතක තියාගන්න ඕන. අද තෙල් මිල තියෙන කොතනද? අද මේ තෙල් මිල තිබෙන්නේ පැරණි ආණ්ඩුව මිල සූත්‍රය හරහා වැඩි කරලාද තෙල් මිල. ඒතකොට ජනතාව සෑම මාසිකම 10 වෙනිදාට තෙල් මිල වැඩිවීමකට වාජනය වුණා. වාජනය වුණේ තෙල් මිල සූත්‍රය අනුව. ඒක දැන් සූත්‍රය විසින් වැඩි කරලාද මිල තමයි තිබෙන්නේ. ජනතාවට සාධාරණ වෙන්න නම් අඩු වෙනකොට ඒ සූත්‍රේන උපයෝග කරගත යුතු තිබෙනවා. එහෙනම් ජනතාවට සූත්‍රය විසින් වැඩි කරන තැන නතර කරලා අඩු වෙනකොට ඒක ජනතාවට ලබන දෙන ප්‍රතිපත්තියකට තමයි මේ ආණ්ඩුව අවතීර්ණ වී තිබෙන විශේෂයෙන්ම IOC සමාගමට අතිරේක මහා ධනස්කන්ධයක් ගෙලීම සඳහා අවශ්‍ය ඉඩකඩ මේ ආණ්ඩුව සකස් කළ දීලා තිබෙනවා.